කතන්දර. අපට ඇහෙන්නේ අපේ ගෙවල් වටේ ඉන්න සත්තුන්ගේ හඬවල්. උන්ගේ හඬට අප පාන්දරින්ම හැරෙනවා. ඒ අයම තමයි උදෑසනින්ම වත්තට එන්නේ. ඒ මොකටද? ඒ අය එන්නේ බඩගිනි නිවා ගන්න. කෑම සොයා ගන්න තමයි එන්නේ. අනිත් අය එන්න ඉස්සර වෙලා ආවොත් හොඳයි. ගොඩාක් කෑම හොයාගත හැකි වේවි. අපේ වැඩිහිටියෝ කැමති උන් එනවට. වැඩිහිටියෝ හිතනවා වත්තට සත්තු එන්නේ භවභෝග සම්පත් ලැබිලා වාසනාව උදා වෙන්නේ කියලා. උන්ගේ හඬට පාළුව මැකිනවා. උන් දුවනවා, පනිනවා, බලන් ඉන්න ආස හිතෙනවා. හිතට සතුටක් දැනෙනවා. අපේ වැඩිහිටියෝ උන් ගැන අනුකම්පා කරලා උන්ට කෑම කොටසක් වෙන් කරලා දානවා. සත්තු ඒවා පුදිනවා බලාගෙන ඉඳලා අපමණ සතුටක් ලබනවා. අපි ඈතට වෙලා බලයිමුකෝ. ලොකු දුවේ අම්මා පොඩ්ඩක් කතා කරනවා. ගිහින් එන්න. ඇයි දුවේ ඔය විදිහට කෑ ගහන්නේ? අපි කෑ ගහනකොට සත්තු බය වෙනවනේ. බය වුණාම උන් එන්නේ නැහෙනේ. අපි පැත්තකට වෙලා සද්ද නැතුව බලාගෙන ඉමු. එතකොට ඒ අය නිදහසේ ඇවිල්ලා කෑම කාලේ යයි. නැන්දේ අර අතන ලේනෙක් නේද? ඔව් ලේනෙක්. වෙනවා නවතිනවා වටපිට බලනවා. උගේ පිටේ සුදු පාට ඉරිත් තියෙනවා. අර බලන්න ආයෙත් එනවා. ඕන් ආයෙත් නැවතිලා වටපිට බලනවා. ඇයි නැන්දේ එහෙම නැවති එන්නේ? එයාගේ ආරක්ෂාවට නිදුවේ. එයා බලන්නේ එයාගේ සතුරු ඉන්නවද කියලා. සතුරන් නැත්තම් තමයි එයා ඉන්නේ. කවුද නැන්දේ එයාගේ සතුරු? වෙන කවුද? අපේ පූසි මිසක්. පූසි විතරක් නෙමෙයි. ගැරන්ඩියා, ඇටි කුකුලා ඒ වගේ අයටත් එයා බයයි. නැන්දේ මම පූසිව අරන් එන්නද ලේන බය වෙනවද කියලා බලන්න. ඇයි පුතේ සතුන්ට කරදර කරන්නේ? එහෙම කළොත් ඌ බය වෙලා දුවාවේ. ආයෙත් නම් මේ පලාතේ එකක් නැහැ. ලේනට අද කෑමක් නැතිව යයි. පුතාලා කැමතිද ඔයාලටත් කෑම නැති වෙනවට? නෑ නැන්දේ. අපි සතුන්ට කරදර කරන්නේ නැහැ. ඒ ගමන එයා බඩ කාගෙන යනවා. නෑ පුතේ. එයාට කකුල් 4ක් තියෙනවනේ. එයා ඇවිදගෙනයි එන්නේ. නැන්දේ අර බලන්නකො දැන් ලේන්නු ගොඩයි. වටේම ඉන්න අයත් කෑම කන්න එනවා. නැන්දේ ලේන්නු රංචුවක් දෙකට ඉන්නේ. නෑ පුතේ.
උතන ඉන්නේ පවුල් කීපයක්. පවුල් කීපයක්? ඔව්. ලේන් අම්මයි, ලේන් තාත්තයි, පැටවුනුයි. මේ කාලේ නම් පැටවු නෑ වගේ. අර බලන්න පුතේ. අර ලේන ගෙනියන්නේ මොනවද කියලා? මොනවද ඌ අර ගෙනියන්නේ? ඌ කූඩු හදන්න කොහු ගෙනියනවා. කොහෙද නැන්දයා කූඩු හදන්නේ? කොහෙද නැන්දයා රැට ඉන්නේ? එයා ඉන්නේ පැටවුනුත් එක්ක කූඩුවක. ලේන් කූඩුවක. එයා කූඩු හදන්නේ පොල් ගස්වල මුදුනේ, පුවක් ගස්වල මුදුනේ වගේ තැන්වල. එයා කොහු ගෙනල්ලා බෝලයක් වගේ කූඩුවක් හදනවා. ඒක ඇතුලේ ගුහාවක් හදලා තමයි ඉන්නේ. ඉතින් නැන්දේ අපිට ලේන් කූඩුවක් පෙන්වන්නකෝ. ඊව හරි අමාරුයි දකින්න. සැඟවුණු තැන්වල තමයි තියෙන්නේ. ඇයි නැන්දේ ඒව හංගන්නේ? එයාට සතුරන් ගොඩක් ඉන්නවනේ. ඒ අයගෙන් බේරෙන්න එපාය. කවුද නැන්දියාගේ හතුරු? ඇටි කුකුලා නේද? මං දැක්ක දවසක් ඇටි කුකුලෙක් ලේනෙක් පස්සේ එළවනවා. ඔව්. ගැරන්ඩියා, උකුස්ස වගේ සතුරන්. කපුට වුණත් උගේ සතුරෙක්. කූඩු අවුස්සල පැටවුන් අරගෙන යනවා. අපි දැන් වත්ත පහලට යනවනේ. අපේ සීයාගේ බත් පිඟානට ගොඩාක් සත්තු ආවා. නිතරම ආපු සතෙක් තමයි ලේනා. එයා අනෙක් සත්තුත් එක්ක සහයෝගයෙන් කෑම කනවා. තවත් ගෙවල් වලත් සත්තුන්ට කෑම තබලා තිබුණා. එයා කෑම කන්නේ අත් දෙකෙන් අල්ලගෙන කට ළඟට ලං කරලා හොඳට වාඩි වෙලා. ඉඳ හිට කටින්ම අහුලගෙනත් කනවා. මෙයා වෙනත් තැනකටත් අරන් ගිහින් හෙම්මීට පාඩුවේ කනවා. මෙයා බිම තිබෙන බත් අහුලගෙන කනවා. මේ ලේන බත් කන්නේ හදිසියෙන් කඩි මුඩියේ. ඔහොමද කෑම කන්නේ? ලේනගේ ප්‍රධාන ආහාරය තමයි පළතුරු. ඒවා හිඟ වෙනකොට අපි ළඟට එනවා. මෙයාට නම් පළතුරක් හමු වෙලා. කොකෝවා ගෙඩියක් නේද? ඒක හාරනවා. කොකෝවා මදයක් නම් හොයා ගත්තා. හරිම රසයි නේද? බලන්න දත් වලින් පොත්ත හාරන හැටි. ඔයාලට ලේනෙක්ව අඳින්න පුළුවන්ද? බලන්න. කකුල් 4යි. ලොම්ලා දුඹුරු පාටයි. පිටේ සුදු ඉරි 3ක් තියෙනවා. මැද ඉර වඩා දිගයි. ලෝම පිරුණු වල්ගයක්. වල්ගය ගොඩාක් දිගයි. මුහුණේ රැවුල් ගස් දෙපැත්තට විහිදිලා. කුඩා කන් දෙක හිස දෙපැත්තෙන් උඩට එසවිලා. ඉඳගන්නේ වල්ගේ උඩට නවාගෙන. එයා ගස්වල අතු අතර පහසුවෙන් ඇවිදිනවා. බිම දිගේ ඇවිදිනවා වගේම පැන පැනත් යනවා. අතුවල එලිලා ඉන්නත් පුළුවන්. මෙයා එල්ලීගෙන යමක් හොයනවා. හොයාගෙන පුතිනවා. ගහේ පතුරු අතරත් සොයා බලනවා. එයාගේ ගමන හරිම සෝදිසියෙන් තමයි යන්නේ. නවතිනවා, බලනවා, වලිගය ගස්සනවා, යනවා. උන්ගේ ලෝම අතරේ මැක්කන් ඉන්නවා වගේ.
ඇඟ කසන්නේ හරීම වේගයකින්. ඔයාලටත් පුළුවනිද ඒ තරම් ඉක්මනට? බැහැ. ලීන් අම්මා එලිමහනේ වුණත් පැටව් තබාගන්නේ හංගලයි. පැටවුන්ට කෑම ගෙනත් කවනවා. ඊට පස්සේ උන්ව පිරිසිදු කරනවා. එයාගේ කටින්ම නාවලා. අනතුරක් දුටු ගමන් තදින් හඬ නගනවා. අනික් අයට ඒ පණිවිඩය කියන්නටයි ඒ. ලේන කූඩු හදන්නේ නොපෙනෙන තැන්වල. කොහු රෙදි කැබලි පුළුන් ආදී එකතු කරලා ලොකු පොදියක් විදියට හදනවා. පරණ්ඩල් වලින් මෙයා හදලා තියෙන්නේ. වැඩි ආරක්ෂාවට අපේ වහලවල පරාල අතරත් කූඩු තනනවා. උන් ඇතුල් වන සිදුර හොඳට පේනවා. පැටව් ලොකු වෙනතුරු උන්ට උණුසුම එහි තියෙනවා. ලේන හරි හුරතල් සතෙක්. කෑම දීලා යාළු කරගෙන ළඟට ගෙන්න ගන්නත් පුළුවනි. අප හැම දෙනාටම පුරුදු නිතරම දකින එකෙක්. මෙයා මයිනා. මෙයත් උදෑසනින්ම එන කෙනෙක්. ඒත් බත් කන්න නම් නෙවෙයි, පණුවන් කෘමීන් අහුලගෙන කන්න. මෙයාට හොඳට ඇවිදින්න පුළුවන්. ඔයාලටත් පුළුවන්ද මේ තරම් ඉක්මනට ඇවිදින්න? බලන්න මෙයාගේ රූපය. මතක තියාගෙන පොතක අඳින්න. හොට කහ පාටයි, ඇස් වටේට කහ පාටයි, පාද කහ පාටයි, පියාපත් දුඹුරු පාටයි. පියාපත් දාරයේ සුදු තීරුවක් තියෙනවා. හිස කළු පාටයි. බෙල්ල වුණත් කළු පාටයි. මේගොල්ලන් ඉන්නේ ජෝඩු විදිහට. සමහර වෙලාවට පදිංචි වෙන්නේ කුඩා රංචුවක් ලෙසට. මයිනගේ ආහාර මොනවද? ගෙදරින් ඉවතට දමන සමහර කෑම, පළතුරු, පළඟැටියන් වගේ කෘමීන්, පණුවන්. හරකුන්ගේ ඇඟේ ඉන්න කිනිතුල්ලන් උනත් ගලවාගෙන කනවා. මෙයා නම් නාලා පිරිසිදු වෙලා ඇවිත් දැන් පිහාටු වේලනවා. අතුවස්සේ වෙනකට වෙලා විවේකයේ ගත කරනවා මේ ජෝඩුව. පිහාටු අතර පිරිසිදු කරනවා. පිහාටු පීරනවා. මෙයා එයාගේ ගෙදර ඉඳගෙන සහකාරයට යමක් කියනවා. මයිනා ඉගිලිලා යන ඕනෑම වෙලාවක වරක් කෑ ගහලා තමයි ඉගිලිලා යන්නේ. තමන්ගේ සහකාරයට කියනවා මම යනවා කියලා. මේ අයගේ නිවාස තමයි ගස්වල තියෙන බෙන. මයිනට කූඩුවක්වත් බෙනයක්වත් හදාගන්න බෑ. ගිරවටත් බෑ. කොට්ටෝරුවන් හාරපු ගුල්වල හරි ගස්වල ඉබේට හැදෙන ගුල්වල හරි තමයි බිත්තර දමන්නේ, පදිංචි වෙන්නේ. ඉතින් ගිරවුන් මයිනුන් එක්ක ගස්වල බෙන අයිති කරගන්න මේ දෙකොල්ල ලොකු සණ්ඩුවක්. ගෙවල් අයිති කරගන්නයි මේ කෝලාහලය. මයිනට ශබ්ද කීපයක් හඬනගන්න පුළුවන්. අපේ කතා කරන වචන කීපයක් හඬනගන්න පුරුදු කරවන්නත් පුළුවන්.
එහෙම කරන්න වෙන්නේ හීලෑ කරගත්තොත් තමයි. මයින අපට හරීම සමීපයි. කාහටත් කලින් උදේම අපේ මිදුලට එන්නේ පොල් කිච්චා. මෙයා ජීවත් වන්නෙම අපේ ගෙවල් අසලමයි. ගස්වල පහළ අතුවල තමයි ගැවසෙන්නේ. උදේම බිමට බහින්නේ වැඩිපුර පණුවන් අහුල ගන්නයි. එයා බිම යන්නේ පැන පැන. පැන පැන ගිහින් නවතිනවා. ඊට පස්සේ පෙඳය ඔසවනවා. පාත් කරනවා. නැවතත් පැන පැන යනවා. හුඟක් දුරට පනින්නත් පුළුවනි. ඔයාලටත් පුළුවනිද මෙහෙම පනින්න? මෙයාගේ පාට මොන වගේද? හිස පිටපැත්ත කළු පාටයි. පපුව කළු පාටයි. බඩ පැත්ත සුදුයි. පෙඳය උඩින් කළු පාටයි. යටින් සුදු පාටයි. පියාපත්වල දෙපැත්තේ සුදු ඉරි දෙකක් පෙනෙනවා. එතකොට මෙයාගේ ආහාර මොනවද? පණුවන්, කෘමීන්, පත්තෑයන්, හූනන්. මේ වගේ සත්තු අල්ලගෙන ගොදුරු කරගන්නවා. මෙයාගේ සමහර නාදයක් අමිහිරි. අනතුරු අඟවන්නයි එවැනි නාදයක් කරන්නේ. තව සමහර නාදයක් මිහිරි. වැඩිපුරම කූඩු තනන්නේ ගෙවල් අසලමයි. ගෙවල් ඇතුළෙත් මඩුවලත් කූඩු සාදනවා. කුඩා රොඩු කැබලි ගෙනල්ලා කූඩු හදනවා. කූඩු තනන්නේ බිත්තර දමන්න ලං වුණාමයි. අනෙක් කාලයට මිටිගස්වල. කොළ අතර හැංගිලා රෑට නිදා ගන්නවා. මේ අය ජෝඩු වශයෙන් තමයි ඉන්නේ. සමහර විට ඊට වඩා කීප දෙනෙකු එකතු වෙලත් ඉන්නවා අපි දකිනවා. අත්තක හෙවණකට වෙලා සෝදිසියෙන් වටපිට බලමින් විවේකය ගත කරනවා. අපේ සීයාගේ කෑම තැටියට නිතරම එන කෙනෙක් තමයි මෙයා. මෙයාගේ නම කොණ්ඩ කුරුල්ලා. හිස කළුයි, පියාපත් තුඹුරු පාටයි, හොට කුඩායි. පෙඳයට යටින් රතු පාට ලපයක් තියෙනවා. මෙයාත් අනෙක් සත්තු සමග සහයෝගයෙන් කෑම බුදිනවා. අපේ සීයා එයාට අනුකම්පා කරලා බත් දුන්නට එයා සීයාට පාඩු කරනවා. මෑ දඹල වගේ භෝගවල මල් කා දමනවා. ඉතින් කරල් හැදෙන්නේ කොහොමද? පළතුරු, මල් පැණි, කුඩා කෘමීන් තමයි මෙයාගේ ආහාර. ඒත් මේ දවස්වල පළතුරු හිඟ ඇති. ඒකයි මේ තරම් බත් කන්නේ. කොණ්ඩ කුරුල්ලන් ඉන්නේ ජෝඩු වශයෙන්. කුස පිරුණට පස්සේ හෙවණකට වෙලා විවේක ගන්නවා. එතකොට තමයි මතක් වෙන්නේ පිහාටු පිරිසිදු කරන්න.
මේගොල්ලන්ටත් නාන්න ඕන වෙනවා. බොන්නට තියාපු වතුරු හට්ටියට බැහැලා නානවා. අපි වගේම තමයි පිරිසිදුව ඉන්න එපාය. විවේකයෙන් සිටියත් හරිම සෝදිසියෙන් ඉන්නේ. ඇටි කුකුලගෙන් එහෙම බේරෙන්නත් එපාය නේද? වත්තේ තියෙන කුඩා ගස්වල අතු අතර කූඩු තනනවා. අපේ ගෙවල් ඇතුලෙත් හදනවා. කූඩුව කෝප්පයක් හැඩයටයි හදන්නේ. දුවේ පුතේ ඔයාලා වත්තට එන සතුන් කිහිප දෙනෙකුගේම තොරතුරු දැනගත්තා. මේ අය ඔයාලට ගොඩක් පුරුපුරුදුයි නේද? ඉතින් ඔයාලා නොදන්න ගොඩක් දේවල් දැනගත්ත නේද? මයින ඇවිදින්න හරි හපනා. එතකොට පොල් කිච්චා පැන පැන යන්න හපනා. පාට, හැඩය, ආහාර මේවත් එකිනෙකාගෙන් වෙනස්. අපි ඊළඟට බලමු ඊළඟට හමු වෙන තියෙන අයගේ වෙනස්කම් සමානකම් මොනවද කියලා. මේ දෙමලිච්චා පාන්දරින්ම ඇවිල්ලා වත්තේ තියෙන කුණුරොඩු අවුස්සනවා. බත් මේසයේ තමන්ගේ වාරේ එනකන් එයා බලාගෙන ඉන්නවා. දැන් කීප දෙනෙක් එක්කෙනෙක් කකුලෙන් අල්ලගෙන බත් කනවා. සමහරු බිම වැටිලා තියෙන ඒවා අහුලනවා. ඒ මොකද? අනික උදුරගත්ත නේද? මෙයා නම් පාන් වලට කැමති වගේ. දෙමලිච්චන් ඉන්නේ පුංචි කණ්ඩායම් විදියට. ගැවසෙන්නේ අපේ වතු පිටිවලමයි. අනතුරක් දුටුවම හැමෝම එකතු වෙලා කෑ ගහනවා. මහා කරච්චලයක්. මේ අයත් විපරම් කරනවා අනතුරක්ද කියලා. බිම යනකොට පැන පැන යන්නේ. කොපෙයියා පරවිය ඇවිදිනවා. ඒ දෙමලිච්ච පැන පැන යනවා. දෙමලිච්චන්ට වැඩි දුරක් එක දිගට පියාඹන්න නම් බෑ. මේ අයගේ පාට දිහා බලන්න. පිහාටු අලු පාටයි. හොට සහ පාද කහ පාටයි. ගෙවල් වලින් වීසි කරන කෑම අහුලගෙන කනවා. ඒ වගේම කෘමිසත්තුත් අහුලගෙන පුදිනවා. බිම අවුස්සමින් පණුවන් හොයනවා. කූඩු හදන්නේ පඳුරුවල. රොඩු කැබලි එකතු කරලා. කෝප්පයක් හැඩයටයි හදන්නේ. බිත්තර නිල් පාටයි. දවල් වෙනකොට හෙවණකට වෙලා විවේක ගන්නවා. එතකොට පිහාටු අතර පිරිසිදු කරන්නත් අමතක කරන්නේ නැහැ. අපේ සීයාගේ කෑම මේසේ හවුල්කාරයෙක් මෙයත්. මෙයා තමයි අලු කොබෙයියා. අලු කොබෙයියා ධාන්‍ය වර්ග, කොළ වර්ග ආහාරයට ගන්නවා. මෙයා දැන් අහුලන්නේ බිම වැටුණු බත් ඇට.
බිමදි නම් ඇවිදින්න හරිම දස්සයි. කකුල් රෝස පාටයි. හොට කළුයි. බෙල්ලේ කළු සුදු පුල්ලි තියෙනවා. පියාපත් ලා නිල් පාටයි. ඉන් වැඩි කොටසක් අලු පාටයි. අලු කොබෙයා අපට බය නැහැ. ගේ දොරකඩටම එනවා. ඇවිත් කෑම අහුලනවා. සමහර විට අපේ ගෙවල් වල පරාල අතර කූඩු හදනවා. කොබෙයන්ගේ නාදය උදේටත් හවසටත් ඇහෙනවා. මොවුන් නිතරම ඉන්නේ ජෝඩු ලෙසට. මෙයා නම් නාගෙන පිරිසිදු වෙලා ඇවිත් දැන් අවුවට වෙලා අවුව තපිනවා. දැන් විවේකය ගිමන් හරිනවා. මේ අය පිහාටු පිරිමැදලා පිරිසිදු වෙනවා. පිහාටු අතර මැක්කන් එහෙම ඉන්නවද දන්නේ නැහැනේ නේද? ඇවිදිමින් කෑම හොයන එකමයි මේ වෙලාවට කරන්නේ. ඒත් කෘමි සතුන්ව නම් ගොදුරු කරගන්නේ නැහැ. අතුපතර වුණත් මෙයා ඇවිදිනවා. මෙයා නම් හොයන්නේ කූඩුවක් හදන්නට කෝටු කෑලි. විවේක ගන්නත් ඕනෑනේ. බලන්න ඌ අත්ත දැඩිව අල්ලගෙන ඉන්න හැටි. ඇඟිලි වලින් තද කරගෙන. මේ අය අතර කෑම හොයාගන්න තරගයක් වගේ. ඒත් සණ්ඩු වෙන්නේ නැහැ. මේ කවුද? අලු කොබෙයියාගේ ළඟම නෑයෙක්. මේ නීල කොබෙයියා. මෙයත් බිමදි නම් ඇවිදින්න හරිම දස්සයි. හරි ඉක්මන්. ඔයාලටත් පුළුවන්ද මේ තරම් ඉක්මනට ඇවිදින්න? බලන්නකො මෙයාගේ ඇඟේ තියෙන පාට. හරිම ලස්සනයිනේ. හොට රතුයි, මූණ සුදුයි, හිස අලු පාටයි. පියාපත් කොළ පාටයි. පිහාටු ලාදුඹුරු පාටයි. පෙඳයට රතු පාට එකතු වෙලා පාට කීපයක්. මෙයාගේ රූපය පොතේ ඇඳලා පාට කරන්න. නීල කොබෙයියාගේ ආහාරයත් ධාන්‍ය, ඇට වර්ග. සීයාගේ කෑම මේසයට නම් ආවේ නැහැ. අත්තේ ඉඳලා පැන්න නේද බිමට? දැන් මේ කොහෙද යන්නේ? පිපාසය හැදිලා. ඒ ගමන ඇති තරම් වතුර බොනවා. ඔන්න දැන් එයාගේ විවේක වෙලාව. හෙවණකට වෙලා අත්තක් උඩ. අත්ත හොඳින් අල්ලගෙනයි ඉන්නේ. හොඳට සෝදිසියෙන් ඉන්නේ. බඩ පැත්ත අලු පාටයි නේද? පියාටු අතර පිරිසිදු කරනවා. පියාටු පීරනවා නේද? නීල කොබෙයියා ජෝඩු වශයෙන් ජීවත් වන්නේ. කෝ ඉතින් අනිත් එක්කෙනා? එයත් ළඟම ඇති. ඉස්සර නිතරම වගේ දකින්න ලැබුණත් දැන් නම් කලාතුරකින් තමයි හමුවන්නේ.
ඇටි කුකුලා. මෙයා නිතරම වත්තට එනවා. ඒන්නේ බත් කන්න නම් නොවෙයි. කුරුළු කූඩු කඩලා පැටව් ගිල දමනවා. කුරුල්ලන් ලේනුම් හැමත් අල්ලගන්නවා. මේ සොයන්නේ කුඩා සත්තුන්ව. ඒ වගේම ගොළු පෙල්ලන්ව. ඇටි කුකුලන් නිතරම වගේ ඉන්නේ ජෝඩු ලෙසට. මොවුන්ගේ හිස අලු පාටයි. බෙල්ල පපුව කළු පාටයි. හොට රතු පාටයි. ඇස්වල පාට රතු පාටයි නේද? පිටපැත්ත රතු පාටට හුරුයි. පෙඳයත් කළු පාටයි. අතු අස්සේ තවත් දඩයමක්වත් සොයනවද? දැන් කෑම හොයලා මහන්සි. හෙවණකට වෙලා විවේක ගන්නවා. එතකොට තමයි මතක් වෙන්නේ පිරිසිදු කරගන්න. ඒ ජෝඩුවේ අනිත් එක්කිනා ඈත ඉඳගෙන මොනවදෝ කියනවා. මෙයා හොඳින් කන් දීගෙන ඉන්නවා. පාන්දරට උදේට මෙයාගේ නාදය අපට ඇහෙනවා. හවසටත් නාද කරනවා. ඇටි කුකුලාගේ කූඩුවක් නම් හොයාගන්න ලේසි නැහැ. මේ කවුද සීයාගේ කෑම මේසේ ඉන්නේ? ලේනත් එක්ක සමගියෙන් කෑම ගිලිනවා. මෙයා තමයි කොහා. මෙයාගේ රූපය අපට හුරු නැති වුණාට නාදය නම් හොඳට මතකයි. අලුත් අවුරුදු කාලෙට නිතරම ඇහෙනවා නේද? බත් ගිලිනවා වුණත් හොඳට සෝදිසියෙන් තමයි ඉන්නේ. කොහා නිතරම ඉන්නේ ජෝඩු විදියටයි. කෝ අනිත් එක්කෙනා? මේ ඉන්නේ අත්තක් උඩට වෙලා. මේ ඉන්නේ ගැහණු සතා. බලන්න කෝගේ ඇස් රතු පාටයි. ඇඟ පුරාම කළු සුදු ගෝමර පිරීලා. මල් කොහා කියලත් මෙයාට කියනවා. ලංකාවේ හැම පළාතකම වගේ ඉන්නවා. මේ පිරිමි සතා. එයා කපුටෙකුට වඩා ටිකක් පුංචි. හොට අලු පාට වුණාට මුළු ඇඟම කළු පාටයි. පාද අලු පාටයි. ඇස් රතු පාටයි. ඇට වර්ග, ගෙඩි වර්ග, පළතුරු තමයි මෙයාගේ ආහාරය. මේ දවස්වල ඒවා හිඟයිනේ. ඒ නිසා හැමදාම සීයාගේ කෑම මේසෙදි දකින්නට පුළුවන්. මෙයාගේ නම නොකීවට ඔයාලා දන්නවනේ. ගිරවා. ඔව් ගිරවා තමයි. මෙයත් සීයාගේ කෑම තැටියේ වරදින්නෙම නැහැ. සීයාගේ කෑම මේසෙන් කෑම ගුලියක් අරගෙන ගිහින් නිදහසේ කනවා. බලන්න වැටෙන්න නොදී කකුලෙන් අල්ලගෙන පුදින හැටි.
හැබැයි බත් කන්න ගියාම අනෙක් අය එනවට නම් කැමති නෑ. ඒ අය පන්න ගන්න තමයි හදන්නේ. මේ තව කෑම තැටියක්. අනෙක් සත්තුන්ටවත් එන්න දෙන්නේ නැහැ. සණ්ඩුවටමයි එන්නේ. මෙයාගේ හොටට ලේනුත් බයයි. ඒක හොඳට මුවහත්. ඒකෙන් විකුවහම කැපෙනවා. දැන් නම් ලේනත් එක්ක සහයෝගයෙන් කෑම කනවා නේද? ගිරවුන්ගේ ආහාරය පළතුරු. සීයාගේ මෑ කරල්, බණ්ඩක්කා මේවා ඔක්කොම විනාශ කරලා දමනවා. ඒවා පළලා ඇටය ගිල දමනවා. ගොයම් පැහෙනකොට කරල් කපාගෙන යනවා. මල් පොහොට්ටු, ධාන්‍ය වර්ග මේවත් ආහාරයට ගන්නවා. ගිර වගේ පාට මොනවද? හොට රතු පාටයි, පියාපත් කොළ පාටයි. සමහරුන්ගේ බෙල්ලි මාලයක් වගේ පිහිටලා තියෙනවා. පෙඳයාක නිල් පාටකුත් තියෙනවා. හැම විටම සෝදිසියෙන් ඉන්නේ. අනතුරක් වෙන්න පුළුවනි. ඇටි කුකුලා මෙයාගේ සතුරෙක්. ගිරව් ඉන්නේ කණ්ඩායමක් විදියට. ඒ කණ්ඩායම් වල ඔවුන් ජෝඩු වශයෙන් ජීවත් වෙනවා. ගිරව අත්තක ලගිනකොට ශරීරය තරමක් කෙලින් අතට තියාගෙනයි ඉන්නේ. විවේකීව ඉන්නකොට ශරීරය පිරිසිදු කරගන්නවා. මේ අය අතුපතර ඉන්නකොට හොයාගන්න අමාරුයි. ඒ උගේ පාටත් කොළ පාට නිසායි. ඒ හින්දා ආරක්ෂාව ලැබෙනවා. බලන්න උගේ ඇස් දිහා. ඇඟේ පාට හොඳට පෙනෙනවා. මෙයා නාද කරනවා. ඒකට ඈතින් පිළිතුරු නාදයක් ඇහෙනවා. ඒක හොඳින් අහගෙන ඉඳලා ආයෙත් නාද කරනවා. ගිරව් ඉගිලිලා යන්නෙත් නාද කරලයි. ගිරව් හොටෙන් හා පාදවලින් අතුවල එල්ලී කඳන්වල එල්ලී ඉන්නවා. එල්ලිලා ගමන් කරනවා. මේ ජෝඩුව එල්ලීගෙන ගහේ පොතු ගලවනවා. කඳ හාරනවා. හැබැයි බෙනයක් හදාගන්න නම් නෙවෙයි. දිරා ගිය පොතු අස්සේ හතු වර්ගාදිය කන්නටයි ඒ. මයිනන්ට වගේ ගිරවුන්ටත් පදිංචි වෙන්න ගස් බෙනයක් හදාගන්න බැහැ. අනුන් හදාපු ගස් බෙනයක බිත්තර දමනවා. ඉතින් ගස්වල බෙන බෙදා හදාගන්න බැරිව සණ්ඩු සරුවල් කරනවා. මේ ඒකට මයිනත් එක්ක හබයක්. සමහරුන් ගිරවුන්ව කූඩුවල දමාගෙන සිර කරගෙන ඉන්නවා. එතකොට ඌ වචන කීපයක් කතා කරන්නත් පුරුදු වෙනවා. ඌට කෑම බීමත් ලැබෙනවා. ඒත් නිදහසේ ජීවත් වෙන එක ඊට වඩා වටිනවා නේද? දැන් දැකපු අය අපි හැමෝගෙම වතුපලට එනවා. එහෙම නේද? ගිරවා, දෙමලිච්චා, අලු කොබෙයියා අපි නිතරම දකිනවා. ඒත් නීල කොබෙයියා එයා නම් අපි දකින්නේ කලාතුරකින්. ඕගොල්ලෝ කියන්න බලන්න කොහාගෙන් ලස්සනම ගැහැණු සතාද පිරිමි සතාද? ගැහැණු සතා නේද? මෙයා ගිරවුන්ගේ පවුලේ
පුංචිම කුරුල්ලා. මෙයා වගේම මෙයාගේ නමත් හරි ලස්සනයි. නම ගිරාමලිත්තා. ලස්සනයි නේද? දැන් නම් පොල් මලක රේණු කනවා. කකුල් දෙකෙන් එල්ලිලා හිස පහතට දමලා ඉන්න හරිම දස්සයි. නිදාගන්නෙත් මේ විදියටමලු. ඔයාලට පුළුවන් නම් ඇඳලා පාට කරන්න. රුපියල් 1000 නෝට්ටුවේ ගිරාමලිත්තගේ රූපය තියෙනවා. පළතුරු මල් පැණි තමයි මෙයාගේ ආහාරය. ගිරාමලිත්තන් දකින්න නම් රට මැද පළාත්වලට යන්න වෙනවා. ඔය සිංහරාජ වනයාවට ගම්වල නිතරම ගැවසෙනවා. මෙයා අපේම කුරුල්ලෙක්. ඉන්නේ ලංකාවේ පමණයි. ඔයාලා නිතරම දකින කුරුල්ලෙක් මේ. ගස් නගින්න හරිම සූරයි. ගස් දිගේ ඉහළට ඒ වගේම වටේට ඇවිදගෙන යන්නත් පුළුවනි. අතු අතර පැන පැන යන්නත් පුළුවනි. මේ තමයි කෑරලා. සීයාගේ බත් කන්නත් එනවා. ලේන හිටියට කමක් නෑ. සම්දු නොකර කෑම කමු. කෑරලාගේ පිහාටවල පාට කීපයක්ම තියෙනවා. තියුණු ශක්තිමත් හොටක් තියෙනවා. හිස මුදුන රතු පාට කුඩා කරමලයක් තියෙනවා. යටිපැත්තේ පිහාටුවල කළු සුදු තිත් පිරිලා. මුහුණ දෙපැත්තේ සුදු ඉරි දෙකක්. ඒවා දිගයි. පිටපැත්තේ පිහාටු රතු පාටයි. පියාපත්වල දාරය කළු පාටයි. පෙඳයත් කළු පාටයි. ඇඳගත්තොත් ලස්සනට පාට කරන්න පුළුවනි. හොඳටෝම බඩගිනි වෙලා. දැන් නම් ඇඟේ පාට හොඳට පේනවා. මුහුණේ සුදු ඉරි දෙකක් පේනවා. බෙල්ලේ යටිපැත්තේ ගෝමර. පාදවල පිහාටුවලත් ගෝමර. දවස පුරාම ගස්වලට කොටමින් ඇවිදිනවා. ගස්වල එල්ලිලා ඉන්නත් පුළුවනි. කකුල්වල නියපොතු වලින් තමයි එල්ලී ඉන්නේ. ගසට කොටලා පොතු අස්සින්න කුඩා සත්තු ආහාරයට ගන්නවා. පුංචි කෘමි සතෙක් අහුවෙලා වගේ. කෑරලත් ජෝඩු වශයෙන් ඉන්න කුරුල්ලෙක්. අනෙක් එක්කෙනා නම් පේන්නේ නැහැ. සීයාගේ දෙල් ගසේදී තමයි මෙයාව දැක්කේ. මේ ගෝමර කෑරලා. මුලින් දැකපු රතු පාට කෑරලා වගේම මෙයක් ගස් වලට කොටනවා. ඒකයි පුතුස්සින් කෙනෙක් ආහාරයට ගන්නවා. හිසේ දෙපැත්ත සුදු පාටයි. හිස මැද කළු පාටයි. පිහාට කළු පාටයි. මැදින් සුදු පාටට හරස් සිරි පේනවා. මුහුණ දෙපැත්තේ කළු දාරයක්. යටිපැත්ත සුදු පාටයි. පෙන්ඩය කෙටි. පේනවා නේද ගහ අල්ලගෙන ඉන්න හැටි. පිහාටු පුරාම සුදු කළු තිත් තියෙන නිසායි ගෝමර කෑරලා කියලා කියන්නේ.
සමහරු ගෝමර පොට්ටෝරුව කියලාත් කියනවා. මෙයා ඉන්නේ ජෝඩු විදියට. මේ කොටන්නේ නම් කෘමීන් හොයන්න නෙවෙයි. මෙයා පදිංචි වෙන්න බිත්තර දමන්න බෙනයක් හාරනවා. මෙයාගේ නම පලා කොට්ටෝරුවා. සමහරු පොලොස් කොට්ටෝරුවා කියලාත් කියනවා. බලන්න එයාගේ ලස්සන. මූණ රෝස පාටයි. හොට කළු පාටයි. පිටපැත්තම කොළ පාටයි. පියාපත් අග කළු ධාරයක් වේ. කකුල් රෝස පාටයි. ඌ ඉන්නේ කඳේ යටපැත්තේ. කකුල් වල ඇඟිලි වලින් ගහේ කඳ තදින් අල්ලගෙනයි පෙනය හාරන්නේ. පලා කොට්ටෝරුව ඉන්නේ ජෝඩු විදියට. මෙයාගේ ආහාරය පළතුරු. මෙයාට බෙනය හාරන්න දවස් කීයක් යයිද? ටිකෙන් ටික හාරනවා. ඒත් බෙනය හාරලා ඉවර වෙනකන් ඒ වැඩේ අතාරින්නේ නැහැ. මේ පුංචි කුරුල්ලා අපිට කියන්නේ උත්සාහය අතාරින්න එපා කියලා. ඇන්ටිනාව උඩට වෙලා කවුද මේ නාද කරන්නේ? පිලිහුඩුවනේ. එයා මොකද්ද පණිවිඩයක් දෙනවා එයාගේ හවුල්කාරයාට. මේ ඉන්නේ මෙයාට තමයි පණිවිඩය දුන්නේ. කැරකි බලනවා කොහින්ද නාදය එන්නේ කියලා. හොඳට අහගෙන ඉන්නවා. පිලිහුඩුවගේ හොට ඉතා දිගයි. තියුණු උල් හොටක්. පපුල් සුදු පාට ලොකු ලපයක් තියෙනවා. ඒ නිසා ලය සුදු පිලිහුඩුව කියලාත් කියනවා. ලපයට පිටුපසින් දුඹුරු පාටයි. හිස දුඹුරු පාටයි. පිටපැත්තම නිල් පාටයි. පින්ඩයත් නිල් පාටයි. හරිම ලස්සනයි නේද? මේ නම් පිලිහුඩු පැටියෙක්. දිග උල් හොටක් මොකටද පිලිහුඩුවට? වතුරේ පීනන මාළු අල්ල ගන්න මේ දිග හොට උදව් වෙනවා. කුඩා සත්තු කෘමීන් මෙයාගේ ආහාරය වෙනවා. මෙයාට නම් හොඳ ආහාරයක් අහුවෙලා. කක්කුට්ටෙක් නේද? ඒක ගසමින් ගිල දමන්න උත්සාහ කරනවා. නිදහස් තැනකට ගිහිල්ලා නිදහසේ ගිලින්න ඕන. වටපිට පේන උස් තැනකට වෙලා විවේක ගන්න ඕන. නිසල්මනේම ඉන්න වෙනවා. එතකොටයි ගොදුර අහුවෙන්නේ. පිලිහුඩුව කූඩු තනන්නේ පසේ ඉවුරුවල ගුහාවක් හාරගෙන. මේ පැටියෙක්. එයාට අනතුරක් වෙලා. පියාඹන්න අපහසුයි වගේ. සතුරන්ට අහු නොවෙන්න තියන්න වෙනවා. එයාට අපි උදව් කරන්න ඕන. ඒක අපේ යුතුයකමක්.
බයගුල්ලෙක්. සීයාගේ බත් කන්න හැමදාම එනවා. මේ කොරවක්කා. බය නිසා නිතරම සෝදිසියෙන් තමයි යන්නේ. බිම වැටුණු බත්තට තමයි අහුලන්නේ. එයත් යනවා යන්න. අහල පහල කුඹුරු වැව් පොකුණු තියෙනවා නම් මේ අය වතු පිටිවල දකින්න පුළුවන්. කොරවක්කා ජෝඩු වශයෙන් ඉන්නේ. මේ අය නිතරම ඇවිදිමින් තමයි කෑම සොයන්නේ. වැඩි දුරකට පියාඹන්න නම් බෑ. ඇවිදිමින් කෑම සොයනවා තමයි හැම වෙලාවකම අපි දකින්නේ. මෙයාගේ හැටි කොහොමද? මුහුණ සුදු පාටයි. මුළු යටිපැත්තමත් සුදු පාටයි. හිසත් පිටපැත්තත් දුඹුරු පාටයි. පෙඳය යට තද දුඹුරු පාටයි. පාද කහ පාටයි. පාද දිගයි. ඒ මොකද? මඩෙත් වතුරෙත් ඇවිදින්න සිද්ධ වෙනවා. බලන්නකෝ. කොරවක්කා තබන හැම පියවරක් ගානේ පෙඳය ගස්සනවා. හැබැයි බය වුණ ගමන් හැංගෙන දුවනවා. මෙයාගේ කෑම තමයි කුඩා කෘමීන්, පුංචි සතුන්, ඒ වගේම මාළුවන්. මේ මොකද එළවා තමන්නේ? පිටස්තරයෙක් ඇවිත් වගේ. කොරවකුන් රැට ලගින්නේ පඳුරු වල. අපට වගේ කෑම ළඟට ලැබෙන්නේ නැහැනේ. ඉතින් කොයි තරමක් මහන්සි වෙන්න ඕනිද කෑමට යමක් හොයාගන්න නේද? මෙයා කහකුරුල්ලෙක්. කහකුරුල්ලත් උඩ හිට සීයාගේ බත් කන්න එනවා. ඒත් වැඩි වෙලාවක් හිටියේ නැහැ. මෙයාගේ හිස බෙල්ල කළු පාටයි. හොට රතු පාටයි. පියාපත් කහ පාටයි. බඩපැත්තත් කහ පාටයි. පියාපත් ධාරයේ කළු පාට තීරුවක් තියෙනවා. හරි ලස්සනයි නේද? අපි මෙයාව ඇඳලා පාට කරමු. ඉතින් මෙයාගේ පාට මතක තියාගන්න. මොනවද මේ පැන පැන හොයන්නේ? දලඹුවන් නේද? මේ අයගේ ප්‍රධාන ආහාරය පළතුරු. ඒ හැරුණාම මේ වගේ ගස්වල ඉන්න දලඹුවන් කෘමි ආහාරයට ගන්නවා. නිතරම ගස් මුදුන් වලට වෙලා ඒවා තමයි හොයන්නේ. අද නම් බඩ පිරෙන්න කෑමට දලඹුවන් ඉන්නවා වගේ. කහකුරුල්ලන් කූඩු හදන්නේ ගස් මුදුන් වල. එක වතාවකට බිත්තර දෙකක් දමනවා. බිත්තර වලින් එන පැටවුන්ට පියාඹන්න පුළුවන් වෙනකන් කෑම සොයා දෙන්නට ඕනි. බලන්න පැටව් කොයිතරම් බඩගින්නේද ඉන්නේ කියලා. පුංචි කාලේ අපිත් ඔහොම තමයි. අපේ අම්මලා අපිට කෑම කැවුවා වගේම මේ අම්මත් කෑම කවනවා. කෑම කවලා ඉවර වෙලා වටපිට සෝදිසි කරනවා. පැටවුන්ට අනතුරක් එහෙම වුණොත් අම්මා ආයෙත් කෑම හොයන්න ගියා. පැටව් දෙන්න ආයෙත් අම්මා එනකන් තොටිල්ලේ පැද්දි ඉන්නවා. ටික දවසක් යනකොට පැටව් ලොකු වෙලා
පිහාටුත් ටිකක් කහපාට වෙලා. ඇඟ පිරිසිදු කරගන්නත් පුළුවනි. පළතුරක් ගෙනත් එක පැටියෙකුට කැව්වා. ආයෙත් කෑම ගෙනත් ඒ අනෙක් පැටියටයි. අම්මා පේන්න ඉන්නකොට පැටව් කෑම ඉල්ලලා දඟලනවා. බලන්න මේ අම්මා පැටවුන්ගේ ආරක්ෂාව ගැන හරිම සෝදිසියෙන් ඉන්නේ. දැන් පැටව් තව ටිකක් ලොකුයි. මොන අවාසනාවකටද මන්ද එක පැටියෙක් නැති වෙලා. ඊයේ පෙරේදා තිබුණ හුළඟට වෙන්න ඇති. පැටවට තනියම ඇඟ සුද්ධ කරගන්නත් පුළුවනි. තවම තොටිල්ලෙමයි ඉන්නේ. පැටියා තවත් ලොකු මහත් කරගන්නත් එපාය. අම්මා කෑම කවලා ගියා. දැන් කුරුළු තාත්තත් කෑම ගෙනත්. ඔයාලා දන්නවද? එක්කෙනෙක් කෑම හොයනකොට අනෙක් එක්කෙනා පැටව අහලට පහලට වෙලා ඉන්නවා. කූඩුව ඇතුළටම වෙලා ඉඳලා බැහැනේ. යාන්තම් ඇති. කූඩුවෙන් එළියට ආව නේද? වැටෙයිද මාව? යාන්තම් බේරුණා. අම්මයි තාත්තයි කොයි තරම් මහන්සි වුණාද මෙයාව මේ තරමට ලොකු කරවන්න. අපේ දෙමාපියොත් එහෙමයි. අපව රැක බලාගෙන මේ තරම් ලොකු කරගන්න කොයි තරම් මහන්සි වෙනව ඇද්ද? මේ අම්මා තාත්තා පැටියාගේ ජරාව ගිල දමනවා. ඒවා ඉවතට දමන්නේ නැහැ. සතුරන් දැනගනීවි කියලා. එහෙම තමයි කූඩුව පිරිසිදු කරන්නේ. මෙච්චර දවසක් මම දැක්කේ ආකාශය විතරයි. දැන් මට වටපිටාව දකින්නත් පුළුවන්. ආකාශය නම් සුදු පාටයි. ඒත් වටපිට එක එක පාට තියෙනවා. මමත් ළඟදීම පියඹලා එනවා ඔයාලව බලන්න. දුවේ පුතේ කෑරලා පිලිහුඩුවා කහකුරුල්ලා ඔයාලට හුරු පුරුදුයි නේද? ඒත් ගිරා මලිත්තා හරිම හුරුබුහුටි නේද? ගෝමර කෑරලා ඒ වගේමයි. ඔයාලා දැක්ක නේද? පොලොස් කොට්ටෝරුව උගේ බෙනේ හාරන්න ගන්න වෙහෙස. ඒත් එයා ඒක නිම කරලා මිසක් නම් නවතින්නේ නැහැ. සතුන්ගේ ලස්සන දැකලා කරන දේවල් දැකලා සතුන්ගේ නාදය අහලා අපි ගොඩාක් සතුටු වෙනවා වගේම උන්ට කරදරයක් හිරිහැරයක් නොවන විදිහට ඉන්නත් අපි වග බලා ගන්න ඕනේ. එහෙම නේද?